समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मन् मुनिराजस् सुनन्तु संघमुक्तं धम्मस्सवන कालो अयन् बधन्ता धम्मस्सवන कालो अयन् बधन्ता धम्मस्सवන कालो अयन् बधन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस् भगवतो अरहतो सम्मा सम्बුද්දස්ස नमो तस् भगवतो अरहतो සම්මා සම්බුද්දස්ස. මෙම ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ අංක 7 තල්ගහවත්ත පාර බොරලැස්කමෝ ලිපිනෙහි විසූ ජී.ඩී. නාමවර්ධන මහතා පරලෝ සැපත්ව 2022 පෙබරවාරි 15 වන දිනට තෙවසරක් පිරීම නිමිති කොට එතුමාට පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් මේ උතුම් ධර්ම දේශනා දායකත්වය දරන්නේ බිරිඳ වන නිමලා නාමවර්ධන මහත්මිය සහ දරුවන් වන ගිහාන් නාමවර්ධන සහ සමනල නාමවර්ධන අය විසින්. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි, වාසනාවන්ත කාරුණික පින්වත්නි, අපිට බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාව නිසා අපි නිතරම ගනුදෙනු කරන්න ඕන, අපි නිතරම මානසිකත්වයේ මෙහෙවන්න උත්සාහ දරන්න ඕන. පින්වත්නි, මේ සංසාර ගමන නිමා කරගන්නා වූ වැඩපිළිවෙලක් උදෙසාමයි. මොකද ඔබට පින්වත්නි කොහොම අපි කිව්වත් මේ සසර දුකයි කියලා සාමාන්‍යයෙන් ඔබට ඒක දුකයි කියලා දැනෙනව අඩුයි. පින්වත්නි, දැන් දුකයි කියලා ඔබ ඩිංගක් කර හිතන්න පටන් ගන්නවා ඔබ රෝගී වුණාට පස්සේ. නිරෝගීකම අහිමි වෙලා රෝගීභාවයටපත් වුණොත් ඔන්න ඔබ දුකයි කියලා හිතන්න ඩිංගක් සම්මතයෙන් අර හිතන්න පටන් ගන්නවා. තරුණ භාවයේ අහිමි වෙලා වයෝවෘද්ධ භාවයටපත් වෙන්න කොට ඔන්න දැන් දුකයි කියලා හිතන්න පටන් ගන්නවා. අන්න එතෙන්දී දැන් මේ මනුස්ස ලෝකයේ ආවුස් අඩු වෙලා ගිහිල්ලා මරණාසන්න ස්වභාවයට ලම් වෙනකොට ඔන්න හිතනවා පොඩ්ඩක් දුකයි කියලා. දැන් ඔන්න ඔය කිව් කාරණානුව ඒ කියන්නේ මොකද්ද? රෝගී වෙනකොට, වයසට යනකොට, මැරෙන්න ටිකක් කිට්ටු වෙනකොට තමයි පින්වත්නි පන්සල, ආරාමයේ ස්වාමින් වහන්සේලා පින මතක් වෙන්නේ. ගොඩක් අයට පින්වත්නි ඒ කිට්ටු වෙනකොට තමයි අනේ ස්වාමින් වහන්සේලා මතක් වෙන්නේ, පින් දහම් කරන්න ඕන කියලා මතක් වෙන්නේ ඒ කිට්ටු වෙනකොට. අර අනිත්තර අපිට යෞවන කාලේ, නිරෝගී කාලේ ඒ මතක් වීම වෙනව අඩුයි. හැබැයි පින්වත්නි දැන් අපිට මැරෙන වෙලාවක්
ලෙඩ වෙන වෙලාවක් කිසි කෙනෙකුට කියන්න බෑනේ මේ වෙලාවේ කොහොමද කියන එකක් කියන්න බෑනේ. ඒ තරම්ම අවිනිශ්චිත වූ ස්වરૂපයක් නේ පින්වත්නි තියෙන්නේ. ඒක නිසා අපි පින්වත්නි මේ කුමන විදිහට කටයුතු කරගෙන හිටියත් පින්වත්නි අපි මේ කොහොම මේක මේ හිතාගෙන හිටියත් දැන් අපිට මේක දාලා යන්න වෙනව නෙවෙයි. අපි මේක දාලා අපිට සමුගන්න වෙනවා. හැබැයි ඉතින් ප්‍රශ්නයක් නැහැ සමුගත්තට සමුගැම්මක් විතරක් නම් එක්වීමක් නැත්නම් මෙතන වෙන්නේ තව තැනක එක්වීමක් නැතුව සැබෑම වෙන්වීමක් නම් ටිකක් හොඳයි නෙවෙයි. හැබැයි මෙතන මෙතන වෙන්නේ දුකෙන් ශෝකයෙන් වෙන් වෙලා තව තැනක එක් වෙනවා ඒ එක් වෙන්නේ දුකෙන් ශෝකයෙන්. මේ බලනකොට මේකේ නිමාවක් නැහනේ. නිමාවක් නැහනේ. ආන්නේ නිසා පින්වත්නි මේ සංසාර ගමනම දුකයි පින්වත්නි. ඒක නිසා අපි මොන මට්ටමින් කොහොම හිටියත් පින්නන්නේ ඕක ඔච්චරයි නෙවෙයි. මොන විදියට කොහොම හිටියත් ඒක ඔච්චරයි. අපි දැන් මහා ධනවතෙක් විදියට ආඩ්‍ය වෙලා හිටියත් කොපමණ විදියට කටයුතු කරගෙන හිටියත් අනේ ඉතින් ඕක ඔච්චරයි පින්වත්නි. මොකද හේතුව ඕක ඔච්චරයි කියන්නේ ওই සියල්ල අපිට අනේ අහිමි වෙනවා. දැන් ඊයේ ඉඳලා අද දැන් එළි වුණා කියන්නේ පින්වත්නි අපිට මනුස්ස ලෝකේ ඉන්න තිබිච්ච දවසක් ගෙවුණා. ඒ කියන්නේ හිටපු මනුස්ස ලෝකේ දවසක් ගෙවුණා. මරණයට දවසකින් ලං වුණා. මරණයට දවසකින් ලං වුණා. ඉතින් බය වෙන්න ඕන. නමුත් ඔබට බයක් හිතෙන්නේ නැහැ නෙවෙයි. ඇයි ඔබට මොන හරි බලාපොරොත්තු ඔබ තුල තියෙන නිසා පින්වත්නි. ඉතින් කවුරු මොන විදිහෙන් මේ කටයුත්තට අපි කතා කරත් මොන විදිහේ ස්වභාවයක් හිටියත් පින්වත්නි අපි කාටත් එකම උත්තරයක් තමයි ලැබෙන්නේ. ඒ නිසා වඩාත් හොඳයි පින්වත්නි මේක අවබෝධ කරගෙන අපිට නිදහස් මානසිකත්වයකින් මේ හුස්ම ටික අතහැර ගන්න පුළුවන් වුණා නම් ආන්න ඒක තමයි අපි කරන්න ඕන ප්‍රධානම දේ. කරගන්න උත්සාහ දරන්න ඕන. පින්වත්නි මේ දැන් ඔය එක උපාසකම්ම කෙනෙක් පහු දවසක මට කියනවා ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ බණ අහනවා කිව්වා. දැන් තමයි මේක හොඳට මට තේරෙනවා කිව්වා. මේක ඉක්මනින්ම කරගන්න ක්‍රමයක් තියෙදි කියලා මම යන ඉක්මනින්ම මේක අවබෝධ කරගන්න ඕන කිව්වා. ඉක්මනින්ම මේක කරන්න ක්‍රමයක් තියෙනවද කියලා. එතකොට මම ඒක කොහෙද ඉන්නේ? ගෙදර ඉන්නේ. එතෙන්දී මොකද්ද ඉක්මනින්ම කරගන්න තියෙන පළවෙනි උත්තරේ මොකද්ද පින්වත්නි? මේක අවබෝධ කරගන්න ඉක්මනින්ම කරන්න ඕන පළවෙනි එක මොකද්ද? ගිහි ගෙදරින් අයින් වෙන්න. පළවෙනි උත්තරේම තියෙන්නේ ගිහි ගෙදරින් අයින් වෙන්න ඕන. පළවෙනි එකම තියෙන්නේ සියලුම ටික දාලා ටක් ගාලා ගිහි ගෙදරින් අයින් වෙන්න ඕන. හැබැයි අයින් වෙන්න කිව්වම ඔන්න තව වැඩ ටිකක් තියෙනවා. දරුවන්ගේ ඒව ටික මොනවා හරි ටිකක් තියෙනවා. එනි ඒ තියෙනවා ඉතින් අයින් වෙන්න බෑ. එහෙනම් අයින් වෙන්න බෑ කියලා කියන්නේ මොකද්ද මෙයාට දැන් තියෙන්නේ? බන්ධනයක්. එහෙනම් බන්ධනේ තියෙන තාක් මෙයාට අවබෝධ කරන්න පුළුවන්ද මේක? බෑ. අවබෝධය කියන්නේ බන්ධන ලිහිලිහි යන එකයි. අවබෝධය කියන්නේ බන්ධන කැඩි කැඩි යන එකයි. ඔබ හදන්නේ බන්ධනේ එහෙම තියන් මේ වෙනම එකක් හොයනවා. එහෙම එකක් නැහැ. මෙන්න මේක තුල එහෙම එකක් නැහැ. මේක අවබෝධම කරන්න තියෙන. අවබෝධ කරනවා කියන්නේ මේ බන්ධන කැඩෙන්නම ඕන. දැන් ඔබට කිව්වොත් මේක දැන් අවබෝධ කරන්න නම් තියෙන
පළවෙනි එකම තමයි පින්නේ ඔබ ඇත්තටම අවබෝධ කරන්න මම මේ කියන එකට සමහර අය කැමති නැහැ පින්වත්නි. මේ ඒ කියන්නේ අවබෝධ කරන්න නම් තියෙන පළමු එකම ගිහි ගෙදරින් අයින් වෙන්න ඕන. ඒ පීනන්න නම් තියෙන පළමු එක මොකක්ද තියෙන්නේ? ගඟට බහින්න ඕන. දැන් මෙයාලා හදන්නේ ගඟට බහින්න නැතුව පීනන්න හදනවා. පළමු එක ගඟට බහින්න ඕන. ගඟට බැස්සට පස්සේ තමයි මේක පීනන්න පුළුවන්ද බැරිද කියලා තේරෙන්නේ. කොහොම හරි බහින්න එපැයි. දැන් ඔබට බහින්න බෑ මොන හරි හේතු කියාගෙන මොන හරි ඒව තියාගෙන ඉන්නවා. හැබැයි පින්වත්නි ඔබට මේ ජීවිතේ මේක කරගන්න බැරි වුණොත් මේ ජීවිතේ පින්න මහා අභාග්‍ය සම්පන්න දෙයක් වෙයි. මහා භාග්‍ය සම්පන්න දෙයක් වෙයි. කොහොම හරි පින්වත්නි දැන් මේක දැන් අනේ සමහරලාට ඇත්තට මේ අම්මලාට තාත්තලාට සමහර අය ඉතින් ප්‍රශ්න ඇති සම්මත ප්‍රශ්න ඇති ඉතින් අනේ ප්‍රශ්නක් තියෙනවා යාළුවා දැන් මේක ගැලවෙන්නත් ඕන. දෙකක් බෑ එකයි. පින්නත් කිසි දවසක දෙකක් බෑ. මේ දැන් මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අරමුණු දෙකක් නැහැ කියලා. අරමුණු දෙකක් නැහැ. මහන්නේ මේ ශාසනයේ අරමුණු දෙකක් නැහැ. එකයි තියෙන්නේ. මොකක්ද? අතහැරීමමයි අරමුණ තියෙන්නේ. උපාදානයෙන් නිදහස් වීමමයි අරමුණ තියෙන්නේ. තණ්හාවෙන් නිදහස් වීමමයි අරමුණ තියෙන්නේ. ඒ අරමුණ ඒක විතරමයි. දැන් ඔබට තියෙන්නේ මොකද්ද? ඔබ මේ පැත්තෙන් යුතුයකම් ටිකක් සම්මතය හදාගෙන ඒක ඉෂ්ට කරන්නත් ඕන. හැබැයි නිවන් දකින්නත් ඕන. ඔබ දෙකක් ඉල්ලනවා. ඒ කියන්නේ මේ පැත්තෙන් අපේ බැඳීම් ටික පවත්වන්නත් ඕන. මේ පැත්තෙන් ගැලවෙන්නත් ඕන. බැඳීම් ටික පවත්වමින් කඳුළු සලන්නත් ඕන. නිදහස් වෙලා සතුට ඉන්නත් ඕන. පුදුම ප්‍රශ්නයක් නේ පින්නන්නේ. මේක කරන්න පුළුවන්ද? මේක කරන්න බෑ. එදා සිදුහත් කුමාරයා රාහුල කුමාරයා ඉපදුනාට පස්සේ ඒ දිහා බලලා අනේ පොඩි එක්කෙනා මේ මට මේක අවබෝධ කරන්නත් ඕන බුදු වෙන්නත් ඕන ඒ වුණාට පොඩි එකා දාලා යන්නත් බෑ පොඩි එකා යුතුයකම් ටික ඉටු කරන්නත් ඕන කියලා කිව්වනම් අපිට බුදුවරයෙක් නෑනේ. දෙකක් බෑ එකයි. ඒක නිසා තමයි අන්න දැම්ම ගියා. එතකොට දැන් බොහෝ කෙනෙක් පින්නන්නේ බොහෝ කෙනෙක් අපිට කියන්නේ ඔන්න ඔය දෙයක් මොකද්ද කියන්නේ? ඒගොල්ලොන්ට ඒ තියෙනවලු සම්මත කටයුතු වැඩ ටිකක් තියෙනවලු අනේ මම ඉතින් එහෙනම් අනේ ඒ ටික කරන්න. එනි ඒ ටික කරන අතරේ ඔබ ಗುಣධර්ම දියුණු කරගන්න මහන්සි වෙන ಗುಣධර්ම. හැබැයි එතකොට ඒ ටික කරන අතරේ ಗುಣධර්ම දියුණු කරන්න ඒ ටික කරන අතරේ නිවන් දකින්න මාර්ගයේ වඩනවා කියන එක ලොකුවට ප්‍රායෝගික කරගන්න අපහසු වෙයි. ඇයි පින්වත්නි දැන් ඔබ මේක දකින්න එපැයි මේක දකින්න එන්න නම් දකින්න දෙයක් තියෙන්න එපැයි කියන එක ඔබට තේරෙනවා. මේක ධර්මය දැනගන්න ඕන. දැනගත්ත ධර්මය ප්‍රත්‍යක්ෂ ලෙස දකින්න ඕන. ඒ දැක්ක එක තමයි අවබෝධය වෙන්නේ. දකින්න එපැයි. පින්වත්නි දකින්න ඕන. දකින්න නම් දකින්න දෙයක් තියෙන්න ඕන. දකින්න දෙයක් තියෙන අර මනස්කල්පිතව නිර්මාණය කරලා දකින්න එක නෙමෙයි බුදුහාඳුරෝ දේශනා කරන්නේ. මේක දකින්න ඕන. දකින්න නම් දකින්න දෙයක් තියෙන්න ඕන. දැන් ඕගොල්ලෝ දැනගෙන තියෙනවා. අහගෙන තියෙනවා ඉගෙනගෙන තියෙනවා. හැබැයි මේක දකින්න ඕන. දකින්න නම් දකින්න දෙයක් තියෙන්න එපැයි. දැන් ඕගොල්ලෝ ගෙදර ඉඳගෙන ඉතින් එක දේවල් හිතන පොඩි දේවල් වෙනව නැත්තේ නෑ. ඉතින් ගෙදර ගෙවල් වලත් ඉඳගෙන යම් මට්ටමකට අවබෝධ කරගෙන ඉන්න අය ඉන්නව නැතුව නෙමෙයි ඉන්නවා. ඥානවන්ත අය ඉන්නවා. අපි මේ කතා කරන්නේ සමස්ත බහුතරයකට පින්වත්නි. එතකොට දකින්න ඕන. දැන් අපිට දකින්න තියෙන්නේ මොකක්ද? දකින්න නම් දෙයක් තියෙන්න එපා. මොකක්ද දෙයක් කියන්නේ? අන්න ගිහි ගෙදරින් ශාසනයට ඇවිල්ලා පැවිදුණා නම් හරි අතහැරලා ආව නම් හරි තමයි අන්න දකින්නේ. ඔන්න බැඳීම නැතිවීමේ දුක. දැන් බැඳීම නැතිවීමේ දුක කියලා මං කිව්වේ සම්මතෙන් ඔබට.
ඇයි ඔබ හිතාගෙන ඉන්නේ බැඳීම නැති වුණොත් දුකයි කියලා නෙවෙයි. බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ මොකද? බැඳුනොත් දුකයි නෙවෙයි. ඔබට වෙන්නේ නිවන් දකින්න ඔන්න ඔය කිව්ව එක විතරක් නැති. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මහන්නි බැඳීම නිසායි දුක එන්නේ. බැඳීම නිසායි දුක එන්නේ. ඔබ කියන්නේ මොකද්ද? දැන් උපාසක මහත්තයලා මේ උපාසකවල ඕගොල්ලෝ කියන්නේ මොකද්ද? ඔන්න බලන්න. බැඳීම නැති වුණොත් තමයි දුක. දැන් අහසයි පොළොවේ වගේ නෙමෙයිද? ආන්න බලන්න. ඕගොල්ලෝ කියන්නේ බැඳීම නැති වුණොත් දුකයි යන්නේ. දැන් කියන බැඳීම නැතුණොත් ඒ කියන්නේ නෝන දාලා ආවොත් දරුවෝ දාලා ආවොත් දරුවන්ගේ දරුවෝ දාලා ආවොත් ගේ දොර ඉඩම කඩම රැකියාව දාලා ආවොත් අන්න ඉතින් ඒවට හිතෙන් අරමුණු අරගෙන බැඳෙන්න තිබිච්ච ඒව නැති වුණානේ. ඒක නැති නිසා දුකයි. ඕන්න බලන්න. ඔබට එන්නේ බැඳීම නැති නිසා දුකයි. බුදුරජාණන් වහන්සේලා දේශනා කරනවා බැඳීම නිසා දුකයි. බැඳීම නිසා දුකයි. එතකොට දැන් ඔබට බැඳීම නිසා දුකයි කියන එකක් එහෙම ලොකුවට දැනෙන්නේ? අනේ නෑ පිනවනේ කොච්චර සතුටෙන්ද දැන් එක දේවල් කර කර ඉන්නේ. කොච්චර සතුටෙන්ද? ඒ කියන්නේ දැන් ඕගොල්ලෝගේ දරුවෝ විභාග පාස් වෙනවා නම් දරුවන්ගේ දරුවෝ විභාග පාස් වෙනවා නම් ඒ හරියට මේ බැඳෙන දේවල් ඇති වෙනවා නම් එතන තමයි ඔබ සතුටුයි කියන්නේ. බැඳීම නිසා දුකයි කියලා. එතකොට දැන් ඔන්න බැඳීම නිසා දුකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඕගොල්ලෝ කියන්නේ බැඳීමෙන් අතහැරුණොත් දුකයි. අනේ මම આવොත් අර ගොල්ලොන්ට මොකද්ද කියන්නේ ඕගොල්ලෝ? පාළුයි දුකයි වන්නේ ඒක තමයි. මම આવොත් අනේ ඒගොල්ලොන්ට පාළුයි දුකයි පාඩුයි එහෙම. බලනකොට පින්නන්නේ මේ ඒගොල්ලොන්ට පාළුයි දුකයි කියලා ඔබ දන්නේ කොහොමද? ඒගොල්ලොන්ට ඇති පාළුවක් දුකක් නෑ. පින්නන්නේ මේ ඔබට තමයි මේ පාළුව දුක තියෙන්නේ. ඒ නිසා දැන් ඔබට එන්න බැරි කම තමයි මේ තියෙන්නේ. ඒ බැඳීම. දැන් එතකොට ඒ බැඳීම නිසා දුකයි කියන එක ඔබට තේරෙන්නේ නැහැ. ඔබට තේරෙන්නේ බැඳීමෙන් අත මිදුණොත් දුක. අයියෝ මං මේගොල්ලෝ දාලා ආවිල්ලා මට නම් ඉන්න බෑ. මට ඉන්න බෑ. දැන් ඊට පස්සේ කියන්නේ මට මේගොල්ලෝ දාලා ආවිල්ලා අනේ මට ඉන්න බෑ. ඒකම තමයි මට මතක් වෙන්නේ වෙන ඒකමයි මතක් වෙන්නේ කියනවා. ඒ මතක් වෙන්නේ මේකම. කියන්නේ අන්න බැඳීම පොඩි කාලයකට හරි දැම්මොත් අන්න ඒකෙන් ඇති වෙන දුක කියලා. හැබැයි මේක දකින්න පින්වත්නි මේක ලෝකේ වෙනස් කරපු ප්‍රකාශනයක් නේ. ලෝකේ අය කියනවා බැඳීම නිසා සතුටුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බැඳීම නිසා දුකයි. එතකොට එහෙනම් බැඳීම නිසා දුකයි. එතකොට බැඳීම නිසා දුකයි. බැඳීමෙන් අත මිදුනොත් සැපයි. හැබැයි ඔබ බැඳෙන ඒවම හොයා බැඳීමම ක්‍රියාත්මක කරන ගමන් බැඳීමෙන් අත මිදිලා ඒ සැප විඳින අයට හරි කැමතියි. එයාට උදව් කරන හරි කැමතියි. සහයෝග දෙන්න හරි කැමතියි. හැබැයි ඒ වගේම ඔබත් ඒ සැපයටත් කැමතියි. හැබැයි බැඳිලා ඉන්නේ. දැන් මේ සැපයට එන්න නම් අනිවාර්යෙන් මේ බන්ධනේ ගැලවෙන්නම ඕන පින්වත්. ඇයි දැන් ඔබට දකින්න දැන් අපි හිතමු දැන් උදාහරණයකට අපි දැන් මේ මාසෙත් අපි දවස් 7 භාවනා වැඩසටහනක් කරනවා. එතකොට මේ භාවනා වැඩසටහන දවස් 7ට ආවට පස්සේ පින්වන්දි මේ උපාසකම්මල උපාසක මහත්තුරු හරියට පින්වන්දි අර දරුවන්ගේ දරුවෝ ගෙවල් වල ඒව දැන් දාලා ඇවිල්ලා දැන් දවස් 7ක් ඉන්නම් දවස් 9ක් විතර ගත කරන්න වෙනවනේ. එතකොට ඒ ඇවිල් ආවන් පස්සේ හරියට මතක් වෙවි එන්නේ. ඒක මතක් වෙයි. ඔන්න පින්වන්දි එහෙනම් දැන් අපි ඔබට කියන්නේ ඔබ ධර්මය දන්නේය.
දැන් දන්න ධර්මයේ දකින්න වෑයම් කරන්න. දන්න ධර්මයේ දකින්න ඕන. කවුරු තුලින්ද දකින්නේ? තමන් තුලින්මයි දකින්න ඕන. කියන කිසිම කෙනෙක් තුලින් නෙමෙයි. තමන් තුලින්මයි මේ ධර්මයේ දකින්න ඕන. දැන් තමන් දකින්න ඕන. ආන්න දැන් ඔබ දරුවෝ දාලා දරුවන්ගේ දරුවෝ දාලා දැන් මෙහි ආවට පස්සේ හැබැයි කොයි දවසක හරි අයිත් මේ දවස් 7න් 8න් 10න් යනවා. ඒ ගියත් අර දාලා ආවට පස්සේ දැන් ඔබට ඇවිල්ලා මෙහි ඇවිල්ලිනකොට දුක නැද්ද? මතක් වෙවි ඇවිවි පිච්චි පිච්චි යන්නේ නැද්ද? පිච්චි පිච්චි යනවා. අන්න බැඳීම ඈත්වීම හෝ බැඳීම తాවකාලිකව විසන්ධි වීම හෝ නිසා දැන් ඔබට දුකක් ඇවිත් තියෙනවා. හැබැයි මේක ආපහු ජොයින් වෙනවා. ආපහු සම්බන්ධ වෙනවා. හැබැයි දැන් දුකක් ඇවිත් තියෙනවා. එහෙනම් අන්න දැන් ඔබට අපි කියන්නේ ඔන්න දැන් දැනගත්ත ධර්මය ඉගෙනගත්ත ධර්මය දැන් මේන්න මේතෙන්ට දැන් ගලපන්න. මෙන්න දැන් ගඟ. මෙන්න ගහගෙන යනවා. මෙන්න මහා ඕගයක්. දැන් මෙන්න මෙතෙන්ට මේ ධර්මයේ ප්‍රායෝගික කරලා ඔබ දක්ෂණං ඔබ ඊතර වෙන්න ඕන. ධර්මයේ පහුරක්. කරගහගෙන යන්න නෙමෙයි ඊතර වෙන්න. දැන් ඔබ දක්ෂණං ඔබ ඊතර වෙන්න ඕන. මං කියන එක තේරෙනවද? දක්ෂණං ඊතර වෙන්න ඕන. මොකද දැන් දක්ෂණං ඊතර වෙන්න කියන්නේ මේ ගඟට පැනලා ඊතර වෙන්න කියන එකද? නෑ ගඟට පැනලා ඊතර වෙන්න කියන එක නෙමෙයි. දැන් ඔබ ගෙදර ඉඳලා දැන් මෙහි ඇවිල්ලා ඉන්නවා. ගෙදර ඉඳලා මෙහි ඇවිල්ලා ඉන්නකොට පින්න දැන් මට හොඳට තේරෙනවා මේ ශාලාවේ මේ ටෙරාසෝ හරියට කැට පුපුරලා තියෙනවා. ඇයි මේ පුපුරලා තියෙන්නේ? අනේ මේ පින්වන්දි සමහර උපාසකම්මලා ඇවිල්ලා මේ භාවනා ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා මම දැන් උපදේශයක් දෙනවා. දැන් ඉඳලා ඒ දෙන අතරේ මට තේරෙනවා ටයිල් කැටේට තට්ටු කරනවා. දැන් මේ මොකද්ද මේ තට්ටු කරන්නේ? කොට්ටෝරු අර ගහට තට්ටු කරනවා වගේ ටයිල් කැටවල තට්ටු කර කල්පනා කර කියන දේත් අහන් ඉන්නවා. හැබැයි අහන් ඉතින් දැන් මට පැහැදිලිවම තේරෙනවා අනේ මේ ගිල ඉන්නේ එක්ක දරුව මතක් වෙලා. එක්ක දරුවගේ දරුව මතක් වෙලා. එතකොට අර ටයිල් කැට කඩනවත් දැනෙන්නේ නැහැ පින්වත්නි. ඒව කරනවත් දැනෙන්නේ නැහැ ඒගොල්ලන්ට. ඒ කියන්නේ මොකද? දැන් අර කතාවේ මතක් කර ඉන්නේ. දැන් මොකද්ද මේ වෙන්නේ? ගහගෙන යනවද නැද්ද? අන්න ගහගෙන යනවා. හැබැයි දැන් මේ ටයිල් කැට මෙහි කඩ ඉන්න කෙනා ධර්මයේ හොඳට දන්න කෙනෙක්. හොඳට දන්නවා. හැබැයි දකින්නේ නැහැ. දැන් දකින්න නම් මේක දකින්න දෙයක් මතුවලා තියෙන්න එපයි පින්වන්දි. අපිට දකින්න දෙයක් එන්න එපයි. දැන් ඔන්න යාලා ඇවිල්ලා මෙන්න මෙහෙ සතිය දවස් 10 විතර ඉන්නකොට අන්න දරුවගේ දරුවා දැන් එතකොට ඒව මතක් වෙනවා. දරුවා දාලා නම් අනේ කනවත් දන්නේ නැහැ, කොහොමවත් දන්නේ නැහැ, කොහේ හරි ඇවිදිනවත් දන්නේ නැහැ, මොනෝද එක ඒව දැන් අහුලා ගහගෙන යනවා. එතකොට ඔන්න පින්වන්නේ දැන් එහෙනම් තමන්ගේ හිත තුළ සිදුවෙන ක්‍රියාදාමයයි මේ. එතකොට දැන් ඔබ දක්ෂණං දැන් ඔබ දැනගෙන තියෙනවා බැඳීම කියන එක දැනගෙන තියෙනවා, තණ්හාව කියන එක දැනගෙන තියෙනවා, සංයෝජන කියන එක දැනගෙන තියෙනවා, ඊට පස්සේ භවය කියන එක දැනගෙන තියෙනවා. ඕව දැන් ඔබ දැනගෙන තියෙනවා. දැන් ඕක දකින්න. දැන් ඕක දකින්න අන්න දැන් ඔබට දකින්න දෙයක් තියෙනවා. මොකද්ද? අයියෝ දරුව මතක් වෙනවා මට හැමතිස්සෙම දරුව මතක් වෙනවා. අන්න දැන් හැබැයි ගෙදර ඉද්දි මෙහෙම මතක් වෙන්නේ අයියෝ නෑ දරුවට ටොකු වනිනවා බනිනවා කියනවා රෙදි දාන්නේ ඔහොමද මේ කවිච්චි රෙදි දාන්නේ නැත්තම් මේ කුසන් සෙටියේ රෙදි දාන්නේ දානවක ගේ ඇතුලේ මේ අතන මෙතන හැමතැනම දානවා පොත් ටික අතන ඇදලා මෙතන ඇදලා ගේ අතු ගන්නෑ උදව් කරන්නේ නෑ මොකක්වත් නෑ ටීවී එක දිහා බලන් ඉනවා ෆෝන් එකේ ගේම් ගහනවා කියා පිනොදි ගෙදර ඉද්දි දේවාලේ කපුව වගේ ආරුඩ වෙලා ඉන්න මිනිස්සයා මේ ගෙදරදී ආරුඩ වෙලා ඉන්න අම්මා මේ ආරුඩ වෙලා ඉන්න තාත්තා මේ. හැබැයි දැන් මෙහි ඇවිල්ලා මොකද වෙලා තියෙන්නේ? ආන්න දැන් බලනකොට පුදුම සෙනෙහසක් ලෙන්ගතුකමක් ආදරයක් නෙවෙයි තිබිලා තියෙන්නේ. දැන් ඔන්න මතක් වෙලා වෙනවා ඒක දිගටම.
අන්න මතක් වෙලා එනවනම් දැන් මෙන්න අපි කියන්නේ ප්‍රායෝගික කරන ඕක දකින්න. ඕක දැන් දකින්න. එතකොට දැන් අපි දකින්න කිව්වන් එයාලා අහනවා කොහොමද දකින්නේ? මොකද්ද දකින්නේ? දැන් මගෙන් අහලා තිනවා ස්වාමීන් වහන්සේ වහන්සේ දකින්න කියන මොකද්ද දකින්නේ? මොකද්ද දකින්නේ? කොහොමද දකින්නේ? ඉතින් පින්නන්නේ මම මොකක් කරන්නේ? කොහොම මම මොකක් කියන්නේ? මම මොකක් කරන්නේ? දැන් දකින්නේ කොහොමද කියලා අහනවා. පුදුම වැඩේනේ. දැන් දකින්නේ කියන්නේ දැන් මම අහනවා. දැන් එතකොට මම අහනවා මේ ප්‍රායෝගික ධර්මයේ ඔබට කියන්නේ මම අහනවා දැන් ඔබට දරුවා කියලා හරි මහත්තයා කියලා හරි මතක් වෙවි නෙවෙයි. දැන් මේ අඬනවා කඳුළු වැටෙනවා මතක් වෙවි නෙවෙයි. ඔය මතක් වෙලා එනේ එක ඕක දකින්න. ඕක දකින්න. දැන් ඕක දැන් ඒක දකින්නේ කොහොමද දකින්නේ කොහොමද අහනවා. දැන් එතකොට මම කියනවා දැන් ওই මහත්තයා විවාහ වෙන්න කලින් දැක්කනේ ඉස්සර. දැක්කට පස්සේ ඒ මිනිස්සයාත් එක්ක කතා කරන්නේ කොහොමද? ඒ මිනිස්සුන්ට ලියුමක් දෙන්නේ කොහොමද? මුණ ගැහෙන්නේ කොහොමද? හොරෙන් පැනලා යන්නේ කොහොමද? ඕව ඇහුවේ ළම්මගෙන් හරි තාත්තෙන් හරි. කොහොමද මං මේ මිනිහත් එක්ක යන්න ගහන මේ උපක්‍රම මොනවද කියලා ඇහුවේ. ඒව මොකක්වත් ඇහුවේ නැහැ. ඒවට නම් හොඳට දක්ෂයි පින්වත්නි. ඒවට මොකුත් ප්‍රශ්නයක් නැහැ. මේ රෑ නින්ද නිදාගෙන ඉද්දි මේ පාඩම් කර ඉන්නවා. මේ පාඩම් කරන අතරේ පොත ඇතුලේ පේන්නේ මොකද? ධර්මණියගේ රූපේ. මේ පාඩම් කර ඉද්දි මේ පොතේ මේ තියෙනේව පාඩම් කරනවා. ඒ මිනිස්සුන්ට හිතෙන් ලියුම් ලියනවා. හිතෙන් SMS ගහනවා. ඕක තමයි මේ කරන්නේ. ඒව මොකුත් ඒව කාගෙන්වත් ඇහුවේ නැහැ. කොහොමද කරන්න කියලා. ඒව හොඳට දන්නවා පින්නන්නේ. දැන් මේ අරම ගෙදර ඉඳලා මෙහෙ යවම් භාවනාවට සටහනක් කරන්න තාවකාලිකව දරුව මහත්තයලා නෝනලා දාලා ආවට මෙන්න හිතෙන් අර ඈත්වීම හේතු කොටගෙන මෙන්න හිත තුල දැන් බන්ධනේ පුපුරන්න ඇවිල්ලා පොඩ ඇදිලා පොඩි ගතියක් දැන් මේ කඩලා දාන්න පුළුවන්. දැන් ඇදිලා දැන් පොඩි වේදනාවක් දැනලා තියෙන්නේ දැන්. කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා ධර්මයේ තියෙනවා දැන් මේක කඩලා දාන්න පුළුවන්. දැන් එතකොට අපි කියනවා ආන්න ඕක දකින්න. ඉතින් දකින්න කියනකොට මේගොල්ලෝගෙන් දකින්නේ මොකද්ද? පේන්නෙම දරුවමයි කියනවා. පේන්නේ මේ මිනිස්සෙමයි කියනවා. එතෙන්දී ඒ මිනිස්සෙනේ දැන් දුකයිද? ඔව් දුකයි. එහෙනම් ওই දුකයි තියෙන්නේ මොකෝ? එතකොට මේ බන්ධනයෙන් පොඩ්ඩක් ඈත් වෙලා අපි සම්මතෙන් ඈත් වෙලා ආපු නිසා. එතකොට මේ දුකක් එනවනම් දැන් මේ ඔය තියෙන්නේ මොකද්ද? ඔය දරුව කෙරේ දරුවගේ දරුවා හරි නෝනා හරි මහත්තයා හරි ඔය තියෙන ඒ කෙරේ තියෙන වෛරයක්ද? ද්වේෂයක්ද? ක්‍රෝධයක්ද? ලෝභයක්ද? බැඳීමක්ද? එහෙමද? ඔව් ඒ තියෙන්නේ බැඳීමක්. එහෙනම් ඒ බැඳීමක්. ඒ කියන්නේ මේක වෙන පැත්තෙන් ගත්තොත් ආදරයක්. සෙනෙහසක්. ආදරයක් සෙනෙහසක් ප්‍රේමයක් තියෙන්නේ. එතකොට එහෙමනම් ඒ කියන්නේ බන්ධනයක් තමයි මේ. එහෙනම් ඔය බන්ධනෙන් දැන් මේ මොහොතේ ඔය බන්ධනය නිසා මේ මොහොතේ වර්තමානයේ තුල ඔබට කුමක්ද වෙලා තියෙන්නේ? ඔය බන්ධනය කියන එක හේතු කොටගෙන මේ නිමේෂයේ මේ මොහොතේ වර්තමානයේ තුල දැන් මොකද්ද ඔබට වෙලා තියෙන්නේ? මොකද්ද? දුකක්. පිච්චෙනවා. එහෙනම් මේ මොහොතේ ඔබ පිච්චෙන්නේ එහෙනම් ඒකාන්ත කොටම අනාගතයේත් ඔබ පිච්චෙනවා. ඇයි? මේ මොහොතේ පිච්චෙන නිසා අනාගතෙත් පිච්චෙනවා. හැබැයි මේ මොහොතේ පිච්චීමෙන් නිදහස් වුණොත් අනාගතෙත් නිදහස්. එහෙනම් ඔබ අනාගතේ නෙමෙයි නිදහස් විය යුත්තේ. මේ වර්තමානයේ මං කියන එක තේරෙනවද? අනාගතේ නෙමෙයි නිදහස් වෙන්න ඕන වර්තමානයේ නිදහස් වුණොත් ඔබ සදහටම නිදහස්. ඔබ පිච්චීමෙන් අත මිදෙන්න ඕන අනාගතේ නෙමෙයි මේ දැන් මේ මොහොතේ මෙතන තමයි පිච්චීමෙන් අත මිදෙන්න ඕන. මෙතෙන් දැන් ඕගොල්ලෝ අනේ කවදක හරි මේක කරගන්න කවදක හරි මේ ධර්මය අවබෝධ කරගන්න කියාගෙන කරන්නේ නෑ කවදක හරි නෙමෙයි. මේන්න මේ මොහොතේමයි අවබෝධ කරන්න ඕන. මේ මොහොතේමයි බැඳීම දකින්න ඕන.
මේ මොහොතම බැඳීමෙන් නිදහස් වෙන්න ඕන. මේ මොහොතම පිච්චීමෙන් නිදහස් වෙන්න ඕන. මේ මොහොතේ පිච්චීමෙන් නිදහස් වෙන ඔබ අනාගතේ පිච්චෙන දෙයක් ඇත්තේ නැහැ පින්වන්නේ. එතකොට මේ මොහොතෙන් අන්න අපි දැන් එතකොට එයාට දෙන උපදේශයක් හොඳයි. ඔබ දකින්න දැන් ඔබේ හිතේ දැන් මොකක්ද ඇවිත් තියෙන්නේ? බැඳීමක්. ඉතින් ඔය බැඳීමක්. එතකොට අපි අහන ඔය බැඳීම දැන් සතුටුයිද දුකයිද? දැන් ඇවිල්ලා දැන් මට ඔය පෞද්ගලික ප්‍රෝග්‍රෑම් එකක් අවසන් වුණාට පස්සේ ඒකම කෙනෙක් කතාව මම මේ කියන්නේ මේ ඇත්ත කතාවක් මේ කියන්නේ. ඊට පස්සේ දැන් උන් අඬ කඳුළු වැටි රතු වීද මට මේ කියනවා කතන්දරේ. ඒ කතාව කියන්න හොඳ නැති කතාවක්. මේ ඒක නිසා ඒ කතාව මට කියනවා. මම දැන් අහන්නේ මං ඊට පස්සේ කිව්වා අම්මා ඔන්න හරි. ඔය අම්මට දැන් ධර්මයට එන්න පුළුවන් අවස්ථාව. හොඳට ප්‍රායෝගික කරන්න පුළුවන්. දැන් ඔය අම්ම බැඳිලාද ඕකට තරහින්ද ඉන්නේ බැඳිලාද නැහැ ස්වාමීන් වහන්සේ බැඳිලා. මං කිව්වා හොඳයි. දැන් ඔය අම්ම දකින්නකො දැන් ධර්මය හොඳට දන්නවනේ. ඔය අම්ම අභිධර්මයක් දන්නව උන්දා. අනිත් පොතුත් සේරම දන්නවා. ඊට පස්සේ මේ එහෙම ඒ සේරමත් දන්නවා. එතකොට මම කිව්වා හොඳයි. එහෙනම් දැන් ඔය අම්මම දකින්න ඕක දැන් අපි කිව්වට හරියන්නේ නැහැ. දැන් අම්මා බැඳිලානේ. ඒකට කැමතිද? ඕක කැමතියි. එහෙනම් දැන් බැඳිලා නම් දැන් මේ වර්තමානයේ තුල දැන් ඔය අම්මට මොකද්ද තියෙන්නේ? සතුටක්ද? දුකක්ද? දුකයි කිව්වා. එහෙනම් ඉතින් දුක නම් ඔය බැඳුණු එක නිසාද දුක වෙන එකක් නිසාද? බැඳුණු එක නිසා. එහෙනම් ඉතින් අම්මට තේරෙන්නේ ඔය බැඳුණු එක නිසා නම් දුක ආවේ. ඔය අම්මට තියෙන සරල උත්තරයයි මොකද්ද? බැඳීමෙන් නිදහස් වුණා නම් ඉබේම දුකෙන් නිදහස් වෙනවා. හැබැයි උන්ද කියන්නේ ඒකත් හරින්න බෑ. මට මේ දුක නම් විඳින්න පුළුවන් නෙමෙයි. දුක විඳින්න බෑ කියනවා. දෙකම බෑ කියන මොන උත්තරද කියලා මන්ද බුදුහාඳුරු හිටියත් උත්තර දෙන්න බැරි මේ මිනිස්සු කියන්නේ මේ. ඒ කියන්නේ ඒක නම් අතාරින්නම බැරිලු. හැබැයි මේ දුක විඳින්නත් බැරිලු. ජීවිතෙත් එපා වෙනවලු. දුක විඳින්නත් බැරිලු. අතහරින්නත් බැරිලු. මාර ප්‍රශ්නයක් නේ පින්නන්නේ. කොහොමද උත්තරේ? දැන් ඔබත් ඔතනම තමයි යත්තේ. ඔබත් ඔතනමයි ඔච්චර දරුණු විදිහට නූනට ඔබත් ඔතන ඉන්නේ. අතහරින්නත් බෑ, දුක විඳින්නත් බෑ. එන පිටන් දැන් ඔබට තියෙන එකම මේ දෙකම කිව්වා එකක්වත් කරන්න බෑනේ. ඔබට අතහරින්න දැන් මේ දුක ආවේ අල්ලගෙනපු නිසා. ඒ හිතෙන් කොහෙන්ද අල්ලන් තියෙන්නේ? හිතෙන් අල්ලපු නිසා තණ්හය ජායති සෝකෝ. තණ්හාව නිසා දුක ඇති වෙලා ශෝකය ඇති වෙලා. තණ්හාව කොහෙද ඇති වෙලා තියෙන්නේ? හිතේ උපදින්නේ. නෑ හිතේ බන්ධනය තමයි. හිතේ බන්ධනය නිසා තමයි හිතේ සහ කයේ දුක ඇවිත් තියෙනවා. හිතට දුක, කයට දුක. හිතෙනුත් දුක, කයනුත් කඳුළු සලනවා, හොටු වැක්කිරෙනවා, ඔළුව කහනවා, කෙස් කඩා ගන්නවා. ඉතින් ඔය තේරම ඇවිත් තියෙනවා. ඊට අමතරව ඉතින් වම දකුණ ගහනවනේ. ඒ කියන්නේ දැන් සමහර අයට දැන් හිතේ දුක වැඩුණාන් පස්සේ තියෙන ඒවට පයින් අනිනවා, යනවා හයියෙන් පොළොවට හයියෙන් ගහ යනවා. ඔය එක දේවල් කරනවනේ පින්නන්නේ. ළඟපාත රෙදි තියෙනවා, රෙදි කැලුණත් වීසි කරලා දානවා, එක දේවල් කරනවා. දැන් මේ හිතට දුක, කයට දුක. ඇයි මේ? බැඳීම නිසා. එතෙන්දි බැඳීම බලන්නකො. බැඳීම නිදහස් වුණා නම් බැඳීමෙන් ඉබේම මේ දුකෙන් නිදහස් වෙනවා. දුකෙන් නිදහස් වෙනවා. එහෙනම් මෙන්න දැන් ඉගෙනගෙන තියෙනවනේ දැන් ඕගොල්ලෝ බැඳීම නිසා දුක එනවා කියලා. ඔන්න ඉගෙනගත් එක ප්‍රායෝගික කරන්න. දකින්න දැන් තමන් තුලින්ම දකින්න මේ බැඳීම නිසා දුක එනවා කියලා තමන් තුලින්ම දකින්න. ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝහි. ඇවිල්ලා බලන්න, තමන් තුලින්ම බලන්න. නුවණ තියෙන තරමට තමන්ට මේක පේනවා. දැන් එතකොට බලන්න තමන් තුලින්ම බලන්න. දැන් ඔබ දුකටපත් වෙලා තියෙන වෙන මොනම කරුණක්වත් නිසා නෙමෙයි මේ බැඳීම
මේ බැඳීම නිසා. එහෙනම් බැඳීමෙන් අත මිදුණු නම් දුකෙන් අත මිදුණු. අන්න දැන් අපි ඉගෙනගත්ත දැනගත්ත ධර්මයේ දැන් ප්‍රායෝගික කරන්න. බැඳීම කියන්නේ ලෝභයයි. ඉගෙනගෙන තියෙනනේ. බැඳීම කියන්නේ දුස්සීල බවයි. බැඳීම කියන්නේ කෙලෙස්. බැඳීම කියන්නේ කර්ම. එහෙනම් මේ බැඳීම කියන්නේ කර්ම සංස්කාර කියලා කියනවා. එහෙනම් ඔය සංස්කාර අපිට කවදාකවත්ම සංස්කාර වලින් අපිට නිවන ගෙනත් දෙනවද? කවදාකවත් සංස්කාර වලින් නිවන ගෙනත් දෙන්නේ නැහැ. බැඳීමෙන් නිවන උරුම කර දෙනවද? නැහැ. ඒ නිසා ඔය සංස්කාර අතහරින්න. ඔය කෙලෙස් අතහරින්න. ඔය දුස්සීල භාවයේ ලෝභය, ද්වේෂය, මෝහය අතහරින්න. ඒව අතහරින්න නම් මොකද්ද කරන්න ඕන? බැඳීම අතහරින්න ඕන. ආන් බලන්න. දැන් මෙතනම දැන් එතකොට දැන් මෙයා මෙතන ප්‍රායෝගික කරනවා. ඔව් දැන් බැඳීම අතහරිනවා. හැබැයි ප්‍රායෝගික කරගන්න බෑ. ගහගෙන යනවා. ගහගෙන යනවා. දැන් මේ ගඟට බැස්ස දැන් මෙයා පීනනවා. හැබැයි පීනකොට ලොකු සුලි එනවා. දර කොටන් එනවා. කිඹුල්ලුත් එනවා. එක දේවල් එනවා. එතකොට අපි ඒව මගේ අරගෙන යන්න දක්ෂ වෙන්න ඕන පින්වත්නි. දක්ෂ වෙන්න ඕන ඒව මගේ හැරලා යන්න. එතකොට අන්න දැන් එහෙනම් අපි ඉගෙන ගත්ත ධර්මය යන්නේ නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක අපි ඉගෙන ගත්තා නම් දැනගත් එක දැන් මෙන්න ගහගෙන යනවා කියලා කියන්නේ දරුවා මතක් වෙලා දරුවගේ දරුවා මතක් වෙලා නෝන මහත්තයා මතක් වෙලා නැත්නම් මේ මොනවා හරි දැන් ලේලි එක සම්ඩුවක් වෙලා හරි මොනවා හරි දෙයක් වෙලා මෙන්න හිතේ ගැටීම සකස් වෙනවනම් ඔබ ගහගෙන යන්නේය. ගහගෙන යන්නේ. එතකොට ධර්මයේ ප්‍රයෝජනය තියෙන්නේ ඔබ ගහගෙන යන වෙලාවටයි. ධර්මයේ ප්‍රයෝජනය තියෙන්නේ ඔබ ගහගෙන යන වෙලාවට. ඕගවලට අහුවෙලා සැඩපහරට අහුවෙලා ගහගෙන යන වෙලාවට ඉන් එතර වීමට තමයි ඔබට ධර්මයේ තියෙන්නේ. ඔබට ධර්මයේ ප්‍රායෝගික කරන්න වෙන්නේ ලෝභය ඇති වෙලාවටයි. ද්වේෂය ඇති වෙලාවටයි. රාගය ඇති වෙලාවටයි. මෝහය ඇති වෙලාවටයි. ඉරිසියාව ඇති වෙලාවටයි. කුඩුකේඩුකම ඇති වෙලාවටයි. මාන්නය ඇති වෙලාවටයි. ආන්නේ වෙලාවට තමයි ධර්මයේ ප්‍රායෝගික කරන්න වෙන්නේ. ඇයි ඒ දැන් ද්වේෂය ආපු වෙලාවට ද්වේෂය තරණය කරන්නයි ධර්මය. ලෝභය නැමැති ඕගය ලෝභය නැමැති සැඩපහර ඇවිල්ලා ඒ සැඩපහරට ගහගෙන යන වෙලාවට එය තරණය කරන්නයි ධර්මය. බද්ධ වෛරය නැමැති සැඩපහර ඇවිල්ලා ගහගෙන යනකොට එය තරණය කරන්නයි ධර්මය. ඉරිසියාව කුඩුකේඩුකම නැමැති සැඩපහර ඇවිල්ලා ගහගෙන යනකොට එය තරණය කරන්නයි ධර්මය අවශ්‍ය. කියන දෙයට කීකරු වෙන්න බැරිව එය ගහගෙන යනකොට තමයි එය ප්‍රායෝගික කරන්න තමයි තරණය කරන්නයි ධර්මය. දැන් එහෙනම් ඔබට හොඳ දෙයක් දැන් මෙතනින් විවෘත වෙන්න ඕන. මොකද්ද? ධර්මය දැන් පාවිච්චි කරන්නේ තරහක් නැති වෙලාවට අනේ නිමෙයි. රාගය නැති වෙලාවට අසුභය වඩනව නෙමෙයි. ද්වේෂය නැති වෙලාවට මෛත්‍රිය වඩනව නෙමෙයි. විතර්ක බොහෝසෙයින් නැති වෙලාවට ආනාපානය වඩනව නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේන්න දැන් එතකොට ඔබ මේ පංච උපාදානස්කන්ධයන් අහුවෙලා බැඳිලා ඒ සිත් ගහගෙන යන වෙලාවට තමයි පංච උපාදානස්කන්ධයන් වල අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයන් ඔබ දකින්න ඕන. ධර්මයේ දකින්න ඕන. චතුරාර්ය සත්‍ය දකින්න ඕන. එහෙනම් පින්වත්නි මේ කාමයට අහුවෙලා ඒ සැඩපහරට ගහගෙන යන වෙලාවට ඒක තරණය කරන්න තමයි අපිට මොකක්ද අවශ්‍ය? ධර්මය. ඒක තරණය කරන්නයි ධර්මය. ඒක තරණය කරාට පස්සේ අපිට අවශ්‍ය වෙනවද? නෑ. එතෙන් පස්සේ අපි රිලැක්ස් එකේ අපි ඉන්නවා. අපි නිදහස් වෙනවා. ඉතින් ආයිත් ගහගෙන ආවොත් සැඩපහරක් ආයිත් ධර්මය භාවිතා කරනවා. නිදහස් වුණා පස්සේ ආයිත් අපි නිදහසේ
ඉන්නවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ පහුරකට නෙව උපමා කළේ පින්වත්නි. ඒක ඊතර වෙන්න කියලානේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අපිට. ඊතර වෙන්න දුන්නු පහුර ඔබ ඊතර වෙලා කරගහගෙන යනවද? දැන් ගඟෙන් ඊතර වෙන්න කියලා පහුරක් දුන්නොත් ගඟෙන් ඊතර වෙලත් කරගහගෙන යනවද? නැහැ පින්වත්නි, ඊතර වෙන්න විතරයි. එහෙනම් දැන් ඔබට ද්වේෂයක් ආවා. දැන් ද්වේෂයක් ආපු වෙලාවට ආන්නේ සැඩපහරට ඔබ ගහගෙන යනකොට ආන්නේ සැඩපහරෙන් ඊතර වෙන්න තමයි ඔබට අවශ්‍ය වෙන්නේ. මොකද්ද? ධර්මය. දැන් ඔබ ඇත්තටම ওই වෙලාවල මේක ඒ සැඩපහර ඔබ තරණය කරන්නෙක්ද? දැන් සැඩපහරට අවුවෙලා ඒක තරණය කරන්නේ ධර්මයෙන්. එතකොට ඒක තරණය කරන්න නම් ඔබට අවශ්‍ය නැද්ද වීරියක්? වීරියක් තියෙනවද? ඇයි පහුර තරණය කරගන්න, සැඩපහර තරණය ගන්න පහුර ක්‍රියාත්මක කරන්න, පෞර හසුරවන්න. පෞර හසුරවන්න අපිට ශක්තියක් අවශ්‍යයි පින්වත්නි. වීරියක් අවශ්‍යයි, බලයක් අවශ්‍යයි. දැන් එතකොට ඔබට පුළුවන් ද දැන් දරුවගේ දරුව කියලා මතක් වෙලා මේනවා කාම විතර්ක. එතකොට මේන්න දැන් මේ කාම විතර්ක මේ දරුවගේ දරුව කියලා මතක් වෙලා එනකොට පින්වත්නි මේ අහුවෙලා මෙන්න සැඩපහරකට අහුණා. දැන් සැඩපහරකට අහුවෙන්නේ කොහෙද? මේ එළියේද? නෑ දැන් හිත ඇතුලේ තමයි මේ ගහගෙන හිත ඇතුලේ ගහගෙන යනකොටම සිහිය තිබුණොත් ඔන්න ටක් ගාලා මෙහෙම ගහගෙන යනවා කියලා ඔබ දැක්කා. දකින්නකොටම දැන් අන්න මේ ගහගෙන යන්නේ අන්නේ සිහියෙන්ම ඔබට දෙනවා, පෙන්නනවා මේ ගහගෙන යන්නේ බැඳීමක් හේතු කොටගෙනයි. එහෙනම් මේ බැඳීම මේ දැන් හටගත් එකක්ද? මේ බැඳීම අතීතේ හටගත් එකක්ද? අනාගතේ මෙහෙම වෙයි කියලා හිතාගෙන හටගත් එකක්ද කියලා Taman දැන් මේක වටපිට බලලා නිර්ණය කරනවා. අන්න නිර්ණය කළා අතීතේ හටගත් එකක් හේතු කොටගෙන දැන් හටගත්තා නම් අයියෝ ඒක නිරුද්ධයි නේද කියලා දැන් ඔන්න පහුර ශක්තිමත්ව තරණය, පහුර ශක්තිමත්ව ක්‍රියාත්මක කරනවා. දැන් අර සැඩපහර තරණය කරනවා. අනාගතේ හටගන්න එකක් කියලා තුනන් ආනේ ඒක අනාගතේ නේද? අනාගතේ තාම හටගත්තේ නෑ. මන් දැන් මේ වර්තමානයේ දින් කියලා මෙතන ඒක අනාගතේ ඒක අතාරනවා. අතීතේක නම් අතීතේකත් ඇතෑරිය ඒක අතීත එකක් නේද? අනාගතේ නම් අනාගතේ එකක් තාම පහළ වෙලා නෑ නේද කියලා අතීත ඉවරයි නේද? අනාගත පහළ වෙලා නෑ නේද කියලා ඒ දෙපැත්ත එහෙම කපලා දානවා. කපලා දාලා මේන දැන් තරණය කරනවා. තරණය කරනවා. හැබැයි තරණය කරන්න වීරියක් අවශ්‍ය වෙනවා. එතකොට අන්න දැන් ඔබ දැනගත්ත එක, ඉගෙනගත් එක මෙන්න දකිනවා. හැබැයි දකින්න නම් එහෙම සිද්ධි වෙන්න දකින්න පින දැන් ගෙදර ඉන්නකොට දැන් ඔන්න නෝනයි මහත්තයා බැන ගන්නවා. හැබැයි ඒ වෙලාවට ඒ නෝන්ලා කියනවා මට තරහාව මං ඉතින් ඒක දැක්කා. අනේ දැක්කා. තරහාව ඉතින් මේ කන්න හම්බ කර දෙන මිනිස්සු නෙවෙයි අනේ මේ. එකට ජෝඩු දාලා යන මිනිස්සු නෙවෙයි මේ. ඉතින් දැන් ඉතින් පොඩි තරහක් ඇති වුණා. ඉතින් තරහ ඇති වුණාට ඊට පස්සේ අනේ මේ අපේ මහත්තයනේ කියලා ඉතින් ඒ තරහ පොඩ්ඩක් උඩින් තිනෝ යටින් තිනෝ ඊට වඩා පින්වත්නි දැවැන්ත ආදරයක් සෙනෙහසක්. ඒක හෝ බැඳීමක්. ඒ බැඳීම ඊට වඩා දැවැන්තව ගහගෙන යනවා. ඒ නිසා අර පොඩින් එන පොඩි ටච් වීම තියෙන එක තමල ගහලා ඉන්නවා. ඉතින් දියාලා කියනවා තරහක් ආව මහත්තයා කියනවා මම ඒ හිත දැක්කා ස්වාමීනි මම ඒක ඇතෑරියා. අයියෝ ඒක ඇතෑරියා උන්ද ඒක ඇතෑරිය කියන අතාරින් එකක් උන්දර නෑ ඒක මකුළු දූලක් වගේ ඒක. උන්ද මකුළු දූලක් වගේ යටින් යන මහා දැවැන්ත කේබල් එකකින් ඇදගෙන යනවා කාස් ගාලා. උන්ද කේබල් එකකින් ඇදගෙන යනවා ගමන් කියනවා ස්වාමීනි මට මහත්තයා බැන්න ද්වේෂයක් ආවා, දරුවෝ බැන්න ද්වේෂයක් ආවා මම ඒක දකිනවා. දැකලා මම එතනම තනවා. අනේ හොඳයි බලනකොට මේ මකුළු දැල් වගේ තමයි මේකේ තියෙන්නේ. මං කියන එක තේරෙනවද? දැන් මේක පිළිගන්නේ නැහැ කවුරුවත්. සයනන්ත කියනකොට කියන්නේ මෙහෙමයි කියලා කියයි. නෑ පින්වත්නි ඇතුලේ බැඳීම ඊටාම වේගවත් ශක්තිමත් රැහන් පට වලින් බැඳිලා තියෙන්නේ. ඒ බන්ධනයට ගහගෙන යනවා. ඒ බන්ධනේ හැමේ ඔය වගේ දේවල් සුළු දේවල්ය. දැන් ඔබ ඔච්චර දක්ෂ නම් ඔහම දැන් අල්ලපගෙදර මිනිස්සෙක් ඔබට මොකක් හරි පොඩි දෝෂයක් කිව්ව කියනකො. දැන් එතන අන්න එතන මේ මිනිස්සුන්ට ඔබට දොස් කිව්වනම්
ඊට පස්සේ ඒ මනුස්සයත් එක්ක දැන් උදේ දොස් කිව්වනම් හවස කතා කරන්න පුළුවන් ද අයියේ කොහෙද යන්නේ? අක්කේ ඔයාලා මේ දවල් රැයට කෑවද? අහන්න පුළුවන්ද? දැන් එතන කඩේ ළඟදී හම්බෙන්න උදේදී මොකක් හරි එකට ඔබට දොස් කිව්වා. දැන් අපිට ඔබ මේ ගෙදර නෝන කියලා අර ගෙදර නෝන කියන මගේ හැටි බොල මේ වැඩක් අත්හැරියට කරගන්න තේරෙන්නේ නැහැ ඉන්න පිට්ටු ගෙඩිය වගේ කියලා කිව්ව කියනවා. ඕන්න දැන් තරහෙන් පුපුර දෙකක් කී හිටියේ. ඉඳලා දැන් හැන්දෑවට කඩේදී අහුවෙනවා ඒ අක්කයි නංගි දෙන්න. එතකොට අර නංගිට තමයි පිට්ටු ගෙඩිය කියලා කිව්වේ. එතන පිට්ටු නංගි අහනවද අර අක්කගේ අක්කා කඩේට ආවද අහනවද? නෑ එහෙනම් ඒ හිතක් දකින්නකෝ. එහෙනම් ඒකත් දේශය කියලා දැකලා අතාරින්නකෝ. හැබැයි මිනිහ කියනවා මේ ඊරි වගේ ඉන්නවා මේ අකා මේ ඊරි මෙලව දෙයක් කරන්නේ ඔය අතෙන් මෙතන පැද්දි ඉන්නවා මේ හරියට ගේ අතු ගන්නෑ පිරිසුදු කරන්නේ නැහැ කියලා බනිනවා. හැබැයි බැන්නට ඊරි කියලා බැන්නත් මෙන්න બોලේ තව ටිකකින් ජෝඩු දාගෙන කඩේ යනවා. කරේ එල්ලිලා කඩේ ගිහලා මහත්තයා මේද ඔයා කන්න කැමති මේවා ඒව ගනිමු අපි කිය මේ කතා කරනවා. ඒක හොඳයි. එතෙන්දී දැන් ඕගොල්ලෝ ඇවිල්ලා අපිට කියන්නේ මොකද්ද? අපිට කියන්නේ ආන්න අර මහත්තය කියපු ඊරි කියපු එක දැක්ක තරහව එතන මැතෑරිය. හරි මහත්තය ඊරි කියපු එක අතාරින්නකෝ. හරි ඒක අතාරිය කියන්නකෝ. එහෙනම් අර පිට්ටු ගෙඩිය කියපු එකත් අතාරින්නකෝ. පුළුවන්ද? ඒ පිට්ටු ගෙඩිය කියපු එක අල්ලන පින්නන්නේ අවුරුදු ගාණක් යනකම්. මොකද ඒ මිනිස්සයත් එක්ක ඇතුලේ රැහන් වලින් බැඳිලා නෑ. බැඳිලා නෑ. හැබැයි ගෙදර මිනිස්සය කරේ බැඳිලා තියෙනවා දැවන්ත කේබල් එකකින් ඇතුලෙන් බැඳිලා තින ඒක හමුවේ එයා බනිනේව ඔරවනේව රවනේව කියනේව අර පින්වත්නි මේ අර නිකම් මේ මකුණු දැල් බඳින්නේ අනේ මකුණු දැල් බඳලා තියෙන වගේ. එතන මකුණු දැල් පොඩි හුණකට ආව ඩොග් ගහලා යනවා. එච්චරයි. හැබැයි ඕගොල්ලෝ පින්වත්නි මකුණු දැල් කඩන හරිම දක්ෂයි මකුණු දැල් කඩන. මකුණු දැල් කඩලා මෙන්න පොලේ වීරයෙක් වගේ තමයි ඇවිල්ගෙන අපි ද්වේෂය ආව හඳුනනවා. අපි එතනම අතාරන එතනම දකින්නවා අපි. මම නන්නේ මෙහෙමයි කියලා කියනවා. විනනේ දැන් අපිට ඕන මකුණු දැල් කඩන්නේ දැන් ඔබ කරන්නේ මොකද? මකුණු දැල් කඩ ඇතුලේ බැම්ම හයි කරනවා. ඇතුලේ බැම්ම ශක්තිමත් කරනවා. ඇයි හේතුව දැන් මහත්තයා දැන් මොකක් හරි එකකට දැන් දොස් කිවනවනට. නෝන ඊට පස්සේ පොඩ්ඩක් සද්ද නැතුව නෝන කරපු වැඩේ තමයි මොකද්ද කරන්නේ මේ කාන්තාවෝ කට්ට කපටි කෛරාටික මේ අයනේ පින්න මේක දන්නවනේ ඕගොල්ලෝ. එතකොට දැන් මහත්තයා අරම කිව්වේ නෝන දැන් භාවනාත් කරනවා ධර්මය ශ්‍රවණය කරනවා. දැන් ඊට පස්සේ නෝනට දැන් ඇත්තටම මහත්තයා අරම කියනකොට තරහකුත් ආවා. හැබැයි තරහක් ආවට නෝනගේ තියෙන මාන්නෙට නෝන කියන්නේ මාන්නේ අතින් හරි උග්‍රයිනේ ඒගොල්ලෝ. කියන්නේ නැතුව දැන් ඔන කුස්සියට වෙලා වෙනද දෙකක් තුනක් කියනවා. දැන් මොකුත් කියන්නේ නැතුව ඒ නෝන ඇතුළට වෙලා දැන් කුස්සිය වැටි කරගෙන අතුපතු ගාගෙන ඉන්නවා. එතකොට ඉන්නකොට දැන් ඒ නෝන හිමින් ටිකින් දකිනවා තරහකුත් ආව කියලා. ඇත්තටම ධර්මයේනුත් උඩින් පොඩ්ඩක් දැකලා මකුණු දැල කඩලා අතරේ එයා කල්පනා කරනවා දැන් මම මේ කතා කරන්නේ මහත්තයත්. එතකොට මහත්තයට දුක හිතෙනවා අනිවාර්යෙන් මම මේ කතා කරේ නැහැ කියලා. එයාට දුක හිතෙනවා. එතකොට එයාගෙන් මට තවත් ආදරේ වැඩි වෙනවා කියලා. එතකොට අර මෝඩ මිනිහත් කල්පනා කරනවා අනේ ගෑණි වෙන්න දෙකක් තුනක් කියනවාද මොකක්වත් කිව්වේ නැහැ. දැන් මේ මිනිහටත් එකපාරට කියන්න බෑ. තව පැයකින් විතර නෝන ඔයා කෑවද කොහොමද යමු අපි අම්මලා ගෙදර ගිහින් එන්න වෙනද අම්මලා ගෙදර යමු කිව්වම බෑ කියනවා මහත්තයා. දැන් කියනවා යමු කියලා. එතකොට නෝන තමරාට අර මකුඩු දැල් කැඩුවේ අර කරන්න පුළුවන්. දැන් එහෙනම් ඒ කියන්නේ මොකද්ද? ඔබ සමහරලාට එහෙම වෙලාවක ආපු ද්වේෂය දැකලා දුරු කරා වෙන්න පුළුවන්. හැබැයි ඒක දුරු කරා තැනදී ඔබ ගත්ත ඇක්ෂන් එක නිහඬභාවය හෝ මොනවා හරි විදිහින් ඒ කරපු දේ හොඳයි. හැබැයි ඒ කරපු දෙයින් ඔබ අර ඇතුලෙන් යන ශක්තිමත් කේබල් එකට තව ශක්තියක් එකතු කරනවා වෙන්න පුළුවන්. කට්ටිය දැන් අර එහෙම මේ පොඩ්ඩක් වචන දෙක තුනක් හුවමාරුනම් පොඩි සම්ඩුවක් ඇතුණාට පස්සේ අර දැන් 10 විතර සම්ඩු පොඩි වචන දෙක තුනක් හුවමාරුනේ ඊට පස්සේ 9ට විතර ඒ ජෝඩුව හිටපු මට්ටමක් තින්නේ ඊට වඩා සමගි සම්පන්නයි 2ට විතර වෙනකොට පින්නත් ඊට වඩා සමගි සම්පන්නයි. මොකද අර මහත්තයරත් හිතනවානේ පව්වනේ මේ මනුස්සර දුක හිතුණත් දන්නේ නැහැ කියලා පොඩි අනුකම්පා අරක ගන්නත් ඒ කටයුතු කරනවා. ඉතින් ඒක නිසා මම දන්නේ නැහැ පින්නන්නේ ඔබේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතනාව අනුව කර්ම සකසන. දැන් මේ සේරම අපි අන්දනේවද නැද්ද?
අන්දනේවා මේ සේරෝ ඔබ දකින්න මේ ඔබ දකින්න මම මේ කියන්නේ අපි ඒ තරම්ම අන්දනවා පින මේව දකින්න දකින්න නිසා ධර්මයේ ප්‍රායෝගික කරන්න දකින්න ඕන දකින්න නම් දකින්න දෙයක් ඇති වෙන්න එපා දැන් දකින්න දෙයක් ඇතින් ඔය ගෙදරදී කියන්නේ අනේ ඕව දකින්න තියෙන තරම් දේවල් නිමියනේ එහෙම නැහැ දැන් මේ මෙතන මොන හරි දෙකක් තුනක් කිව්ව කියලා ඉවරලා නෝන කුස්සියට ගියා ඊට පස්සේ කුස්සියට ගිහිල්ලා අනිත් පැත්තේ මිදුල පැත්තට යනකොට මෙන්න තව කවුරු හරි කිට්ටුව මිනිස්සෙක් ඇවිල්ලා ඊට පස්සේ කියනවා මහත්තයා මෙන්න ඇවිල්ලා ඉන්නවා මේ අර අයියලා ඇවිල්ලා ඉන්නවා එන්නකො මහත්තයා මේ දැන් බැනගත්ත දෙන්න එතකොට ආපු මිනිස්සු හිතනවා අනේ මේ දෙන්න හරි ෆ්‍රෙන්ඩ්ලි දෙන්නෙක් තමයි කියලා නමුත් ඒ කියන්නේ මොකද ඒ ගැටීම් එච්චර ලොකු ගැටීම් අනේ ඒවයි ද්වේෂය බලන්න ලේසි මකුණු දැල්නේ දැන් එහෙමනම් අන්නර මං කිව්වේ වෙන කෙනෙක් කිව්ව දැන් ඔය මේ නැන්දම්මලට ලේලි වචනයක් දෙකක් කිව්වොත් මොකද තත්ත්වේ දැන් ලේලි වචනයක් දෙකක් කිව්වොත් මොකද තත්ත්වේ දූ ඒ වගේ 10 ගුණයක් කිව්වොත් මොකද තත්ත්වේ දූගේ කතා අරින්න පුළුවන් ලේලිගේ කතා අරින්න බෑ ඇත්ත ඕක දකින්න. ඒ කියන්නේ හිත ඒ තරම් වංචනිකයි පින්වත්. ඒ නිසා ඔබට අරම ඇතෑරලාවන් පස්සේ තමයි දකින්න දියා පැහැදිලිව තිය. අපි තුම් දැන් අනේ දැන් සමහර අය අපිට කියලා තිනවා අනේ මම බැඳිලා නෑ නෝන්ලාට දරුවන්ට කියලා. මෙන්න બોලේ හිටී ගමන් නෝන මැරෙනවා. නෝන මැරුණට පස්සේ සමහර මහතුරු පිස්සු වැටෙන තරම් කල්පනා කරා. ඒක බැඳිලවත් නෑ කියපු අය. එතකොට අන්න එයාට ඒ බැඳීම දකින්න තියෙන අවස්ථාව තමයි යන්නේ අවස්ථාව. ඒ අවස්ථාව කල්යාණ මිත්‍ර ආශ්‍රය නැති නිසා ෆේල් වෙන්න පුළුවන්. නමුත් අන්න අවස්ථාව. ඒ කියන්නේ එහෙනම් කොච්චර බැඳිලා තියෙනවද පින්වන්දි? ඒ බැඳුණු නිසා තමයි ඔබ උතන ඉන්නේ. හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද මෙම ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ අංක 7 1 තල් ගහවත්ත පාර බොරලැස්කමෝ ලිපිනෙහි සඳහන් නිවසේ විසූ ජී.ඩී. නාමවර්ධන මහතා පරලොව සැපත් 2022 පෙබරවාරි 15 වෙනි දිනට තෙවසරක් පිරීම නිමිති කොට එතුමාට පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් මේ උතුම් ධර්ම දානය සඳහා දායකත්වය දරනු ලබන්නේ බිරිඳවන නිමලා නාමවර්ධන මහත්මිය සහ දරුවන් වන ගිහාන් නාමවර්ධන සහ සමනල නාමවර්ධන යන අය විසින් මේ අම්මලත් බොහොම ශ්‍රද්ධාවන්තින් ධර්මයට ලැබියාවක් තියෙන කටයුතු කරන අය. ඉතින් ඒ වගේම මේ ගිහාන් මහත්තයත් ඉතින් සංඝයාට හරීම හිතයිසි උපස්ථාන කරන මහත්තයෙක්. ඒක මම ඉතින් සසරින් ඉඳලා මේගොල්ලෝ එයාලගේ හිත තුල ගුණ තියෙන එකක් තමයි මම ඔය දැකපු මහත්තුරු අතරින් ඒක හොඳ ගුණයක්. සංඝයාට හරියට හොයලා බලලා හරියට උපස්ථාන උදව් කරනවා. දැන් සමහර අය ඉන්නේ පින්නනේ ඇත්තටම දැන් මම මේ කියන්නේ අපි කවුරු මේ කොච්චර මිනිසුන්ට කටයුතු කරන් හිටියත් මිනිසුන්ට අපෙන් ප්‍රයෝජනයක් ගන්න තමයි මිනිස්සු අපිට උදව් කරන්නේ සහයෝග දෙන්නේ. එහෙම නැතුණම් අපි ගැන හොයන්නේවත් අපි ගැන බලන්න කියලා නෙමෙයි කියන්නේ. සංඝයා ගැන හොයන්නේවත් එහෙම දෙයක්. මේ මහත්තයා එහෙම නේ ඊට එහා ගිහිල්ලා ඒ ಗುಣ මම හිතන්නේ සසරින් ඉඳලා පුරුදු කරන් ආපු හොඳ සාදු ගුණයක් තියෙන එක. ඒ නෝනත් ඒකට හරියටම සහයෝගය දෙනවා. ඒ නිසා ඒ අය තමයි මේ දායකත්වය දරන්නේ. අරමුණ වෙලා තියෙන මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන පුණ්‍ය කුසල් පරලෝක සපත් පියාණන්ට භව ගමන සුවපත් කර ගැනීමට අවශ්‍ය ලෙස අනුමෝදන් වේවා. එතුමාගේ නමින් මිය පරලොව ගිය වූ දෙමව්පියන් ඇතුළු වර්ග පරම්පරාවේ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට සසර ගමන සුවපත් කර ගැනීමට මේ පින් උපකාරයක්ම වේවා. ධර්මයේ ශ්‍රවණයෙන් ජනිත කරගත් කුසල් සුජීවත්ව සිටින මෑණියන් වන නිමලා නාමවර්ධන සහ දූදරු ඥාති හිත මිත්‍රාදීන්ට උපනූපන් කුසල් වැඩි දියුණු කර ගැනීම පිණිසත් උතුම් ධර්මාවබෝධය ඇති කර ගැනීම පිණිසත් හේතු කර ගනිත්වා. සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. ගෞරවනීය දේශකයන් වහන්සේටද මේ පින් අත්පත්ව මේ උතුම් බුද්ධ ශාසනය තුලදීම ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසීම පිණිස හේතු වාසනා වේවා. ඇති වී තිබෙන වසංගත රෝග පීඩාදී දුරු වී ලෝවැසි සියලු දෙනාට සිත සාන්තිය සැලසේවා කියා ප්‍රාර්ථනා කරනවා.
ඒ නිසා එහෙනම් ඉතින් මේ ධර්ම දේශනාව සඳහා ඒ දායකත්වයේ දරුවේ ගිහාන් නාමවර්ධන මහත්මයාත් ඒ මහත්මයාගේ සහෝදරයෝ සහ මෑණියනුත් බිරිඳත් ඒ අය තමයි මේ දායකත්වය දරුවේ. ඒ පින්වත් පිරිස නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ සියලු ඥාති වර්ගයාටත් මේ ධර්මයේ ශ්‍රවණය කළා වූ ඔබ අප හැම දිනම නමින් මිය පරලෝ යන්ට යෙදුණු ඥාති වර්ගයාටත් සියලු දිව්‍ය සමූහයාත් මේ කුසල ශක්තිය අනුමෝදන් වේවා. අපි හැම දිනාට මේ ලැබිච්ච උතුම් මනුස්ස ජීවිතය තුළ මේ ධර්මය දැනගත් ධර්මයේ දැකගෙන සංසාර දුකින් අත මිදෙන්නම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. හොඳයි තෙරුවන් සරණයි. දේශක්ඛයෝ